කවුද? තමුන් මොනවාද මේ කැලේ කරන්නේ? මම නම් මේ ගෙමියේ. තමුන් මොනවාද මේ කැලේ කරන්නේ? මං ආවේ යුද්ධ කරන්න බල. යුද්ධ කරන්න. ඒක මගේ එගොඩ වෙගොඩ ප්‍රශ්නයක්. යුද්ධ කරන්නේ. එගොඩ මෙගොඩ ප්‍රශ්නයක්. මට නම් තේරෙන්නේ නැතුවා. මක්කට ආවයි කිව්වා. මං ආවේ උඹලා වගේ මිනිස්සු එකෙක් නෑර මරලා මේ ලෝකේ රජ වෙන්න. මට ඕනේ උඹලා වගේ ඔය මිනිස්සු එකා මරලා මේ කැලේ මගේ කරගන්න. ඔය කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැතුවා. මම හිතන්නේ නැහැට බඩගිනි වගේ. කෑම ටික බත්තටයක් කාපු කාලයක් මතක නෑ. ඔබ කියන්න ඊයේ ඉඳන් එක මිනිහෙක්වත් දුටුවේ නැතුවා. කුසගින්න උහුලන්න බෑ. ජක්කෙක් කන්න තරම් බඩගිනි. ඔහොම පොඩ්ඩක් හිටියනම් ඔහොම ඉන්න. මේක කාපන්. ඉමින් කාපන්. නැත්තම් බොට ඉස්මුරුත්තාව හැදෙයි. හෙමින් කන්න. ඉතවල කෑම එක නම් පංකාදු 5යි. ඒක විතරයි මට තේරුනේ. ඔහේ මොකක් කරන්නද ආවා කිව්වේ? මං ආවේ යුද්ධ කරන්න බොල. යුද්ධ කරලා මේ මිනිස්සු මරලා තමා මම මගේ සොච්චම හොයාගන්නේ. ඔය යුද්ධ කරලා වැඩක් නෑ බං. යුද්ධ කරා කියලා මොනවයි හම්බෙන්නේ? ඔය හේනක් කුඹුරක් කොටාගත්තේ නම් ගානක් හොයාගන්න පුළුවන්. අනික ඔය යුද්ධ කරලා මිනිස්සු මරලා ඇති ඵලය මොකද්ද? කැමති නම් මා එක්ක වගාගෙන යන්න පුළුවන්. නැත්තම් ඉතින් ඔයගේ කාර්යයක් කරගන්න. මාත් කැමති නෑ බල යුද්ධ කරන්න. මම මේ යුද්ධට ආවේ අපේ මහයුන්ගේ කීමට නෙවෙයි. අතේ සොච්චම නැතිකොට සොච්චම හොයාගෙන ආපු ගමන. මම කැමති නෑ බං මිනිස්සු මරන්න. මරලා උන්ගේ ලේ දකිද්දි මගේ ඇඟ හිරි වැටෙනවා. මට මාවම එපා වෙනවා. කාරි නෑ. ඒක නෙවෙයි. ඔයගේ නම අහන්න බැරි වුණානේ. මන්ද මං ඇවි යුද බෙලා. මගේ නම යුද බෙලා. යුද බෙලා. යුද බෙලා. මම හිතන්නේ උන්වහන්සේ නම වැඩි නැත්තේ යුද්ධයෙන් පස්සේ එන්නේ. ඔහේ මට කවටකම් කරනවද? මා උපන්දා සිට මගේ නම යුද බෙලා. මම ඇවි යුද බෙලා. මොකද කියන්නේ? යුද්ධේ නවත්තනවද? මා එක හේනක් කුඹුරක් කොටා ගන්නවද? ඒක නම් ඇත්ත. පොඩි උන් කෑ ගහනවා. මහේ උන් විලාප දෙනවා. උඹ මරනකොට උන්ගේ ඇඟ වෙවුලනවා.
මට ඒවා පිළිකුල් බං. මට මේවා දරා ගන්න අමාරුයි. ඒත් මොනා කරන්නද? මේක මගේ රස්සාව නොවැ. උඹට ඔය සොච්චම හොයාගන්න පුළුවන්. උඹ ගෑණියෙක් කියලා නම් කියන්න බැරුවා. හේනක් කුඹුරක් කොටාගත්ත නම් ඔය සොච්චම හොයාගන්න බැරි ඈ. යන්න තැනකට වැඩක් කරගත්ත නම් මේක හොඳ. ඒක නම් ඇත්ත බල. මාත් කැමති මේ කර්මකාර යුද්ධේ. බුදු අප්පා! යුද වෙලා යුද වෙලා යුද වෙලා මොකද අයියෝ මේ ඇත්ති මැරිලාද කොහෙද? මොකද මා කියන්නේ? අපි අතට ගත් මිනිසුන් ඒ අවියම්ම නැසේ. කාරි නෑ. කාලයක් වුණා මාත් පිළිවෙලට ආදරය කරා. ඒ මම පිළිවෙලට උත්සාහ කරපු හැම වෙලාවකම එයා හිටියා පිළිවෙලට. කොටින්ම කිව්වොත් රෑ පදින මයින්ගේ දවස් 3-4 එක දිගට දාන්න එක නැත් හරිම සාමාන්‍යයි. මං අලුව යන්නේ කිව්වා. ගෑණි දාන්න හරි යන්නේ පුළුවන්. ආල ඉතින් අපේ දැනගේ ජීවිතය අනිත් දේවල් ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින්ම වෙලා. එහෙම වෙලත් මම මේ ගෑනිත් එක්ක අවුරුදු 10ක් අමාරුවෙන් ජීවත් වුණා. ඔයගොල්ලන්ට පේනවද මගේ මේ කාමරේ ලස්සනට පිළිවෙල තියෙන්නේ? හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ කාම රසට පිළිවෙල තියෙන හැම කෙනාම පිළිවෙල ජීවත් වෙනවා. මම තීරණය කළා වෙනස් වෙනවා. මට තේරුණා හුස්ම වලින් හඳබඩ තියෙන හැම ගෑණියෙකුටම බෑ මිනිහ කොහෙද පිළිවෙල ඉන්නේ ජීවිතේට දෙන්න. ගොඩාක් අය වර්ධනය නොද මම තෝරගත්ත විදිහ. වයස අවුරුදු 60ක
මේක වයි හතයි hello මහත්තයා මේ ෆයිල් අප් එකක් ඩිවයිසස් එකෙන්ද මට පුළුවන් ද ටෝයි ඩෝට් එක ගන්න තාමසට ඒ මාර්ගවල ගන්න නැහැ මිනිහෝ මට කියනවාකෝ ගන්න පුළුවන් ද බැරිද කියලා කොහොමද ප්‍රයිස් එක මම ඕනේ මුගේ මොකක් හරි එවනම් උනේ ජාතකේ අපෙන් අහන්න අම්මා උන්නේ වෙලාව තමයි ඉන්නේ මේකේ අනිත් ඔක්කොම ගොනු වුණා ඒ ඔක්කොම හරියන්නේ මං ගෙනාවා ඉතින් රූපයක් වගේ ලස්සන දෙවි මොන හරියට වාත් කරනවා මම පොඩ්ඩක් විතර වීනස් දෙවිතුරු සමානයි මම එහෙම කිව්වේ ඕගොල්ලන්ට යාගේ රූපේ මවා ගන්න පහසුයි යා පුදුම තරම් හොඳයි මම කරන ඕන දෙයක් අනුමත කරනවා හරි පුදුම විදිහට ඒක තමයි විශ්ව යා හරිම පිළිවෙල පිරිසිදු හැබැයි ගොළු වෙනසක් තියෙන්නේ අනිත් ගෑනු වගේ පණනේ කාලයක් යනකොට මට යාගේ පිළිවෙල ඇතුලේ අමුතු අපිට ගතියක් දැනෙන්න ගත්තා. හැම දෙයක්ම අසාමාන්‍ය විදිහට පිළිවෙල යනකොට මම ජීවත් වෙනවා කියලා මටම සැකයි තියෙනවා. කොටින්ම කිව්වොත් ගෑණි විහාරයක රණ්ඩු වෙන්නේ නැත්තම් ඒක නිකන් අපිට වෙලා වගේ මට මේ පිළිවෙල එපා වෙනවා. මට එපා. මට මේ පිළිවෙල එපා. ඔය දැන් ඉතින් මට පිස්සු කියලා නේ මට පිස්සු කියලා හිතේ මේකට තියෙන්නේ මට ඕනේ දේ පොඩ්ඩක් වැරදුනා තමයි හරි මට තේරෙන්නේ දැන් මට තේරෙනවා රණ්ඩු කිරීමට කැමති හුස්ම වැටෙන කාන්තාව විවාහ වීමට සොයයි. සුළු වරදට දඬුවම් නොදී. වෙන කිසිවක් අදාළ නැහැ. අනේ මෙතන ඉන්නවනම් එහෙම කෙනෙක් කරුණාකර පුළුවන් පොඩ්ඩක් අත උසන්න. මම කැමතියි මේ දැම්මොත් නැත්නම් අවසන් වෙනවා. මේ දැම්මොත් එළිය අඳුරෙන් කරනයිනේ පිපිනට හැඳෙකම හමන සුල මේ මලේ සුවඳ පෙකා දේවල් මුල්ලාට පෙන්නේ දැසකෙන්නේ ආලෝකයද
අන්ධකාරේ වැටුණා රහසින්. නමුත් අඳුරේ වීමට නම් එකතරුවක් හොදිලේ හිටියේ. කොහෙන්ද අපේ මට මේ කවිසිතුවිලි පහළ වෙන්නේ? පද හතරක් ගන්නපලා හරියට ලියුමක් පල් ලියාගන්න බැරි මට. අප්පච්චි. පාඩියද? අප්පච්චි දැම්මද? මම ලස්සන කවියක් කිව්වා. මං හිතන්නේ කාලයකට පස්සේ මම කියපු ලස්සන කවිය තමයි ඒක. යෙන්දිරි කමයි. මම මේ දුවට කියන්නමයි හිටියේ. හෙට අනිද්දා දිහාට කුඩම්මත් නේ එයි. අනේ අප්පච්චි. කුඩම්ම? ආයෙත් අප්පච්චි හොඳටම දන්නවා. මට එයාට ඉන්න බැරි බව. එහෙම තියාගෙන එහෙම නෙමෙයි කෙල්ලේ. ඒ මිනිස්යාගේ ප්‍රතිවරයක් නැහැ. දුවම නේද රණ්ඩුවට යන්නේ. මොනවා වුණත් ඒ මිනිස්යා අපිට බලනව කරනවනේ. අනේ අප්පච්චි. මට නම් එයා આવොත් ආයෙත් ඉන්න බෑ. එහෙම නෙමෙයි කෙල්ලේ. මං කියන්නේ ඒ උන්ද ආවත් අපි කට වහගෙන හොඳින් සාමයෙන් හිටියනම් ඉවරයිනේ. අනේ මන්දා. ඒ මිනිස්යාගේ නම් ඒ හැටි වැරද්දක් මට පේන්නේ නෑ. අනේ අප්පච්චි. මම නම් කොහෙත්ම කැමති නෑ. අප්පච්චිට පේන්නේ මගේ වැරද්ද විතරයි. වැරද්දක් කියනව නෙමෙයි දුවේ. අපි හොඳින් හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ. ඒ මිනිස්සුත් ඉඳි. අනික ඒ මිනිස්සයා අපිත් එක්ක තරහ වෙලා ගිහින් කොහේ ඉන්නද? මොන සරණක්ද ඒ මිනිස්සයාට? අනේ අප්පච්චි. ආයෙ නම් යාම හිට එක්කන් එන්න එපා. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. එහෙම කියලා බෑ කෙල්ලේ. හෙට අනිද්දා දිහාට එයිවා. ඔය ගොම්මන් හිටීගෙන ඉඳි කරන දෙයක් කරගෙන ගෙට වෙන්න. කුඩම්ම ආයෙමත් මට මොකද වෙන්නේ දෙවියනේ? මට මොකද වෙන්නේ? ඇයි අප්පච්චිට තේරෙන්නේ නැත්තේ? කුස්සිය අම්මෙක් වගේ කුස්සියට වෙලා උයන්ද? වැඩකාරයෙක් වගේ වැඩ කරන්නයි. ඉරකාරයෙක් වගේ ගුටි කකා ඉන්නයි.
නින්ද කියලා. හරියට. ඔව්. කියමු. ඒ හරියන්නේ නැහැ නේ. ඉන්නෝ. ජීවිතේ සැඳෑ සමය ගත කරන එක වයසක පොහොසත් මිනිස්සෙක්ගේ ගෙදරක දොරට තට්ටු කරන යනවා. කවුද? කවුද? දොර කඩන්න හදන්නේ? මේ මම කියන්නේ මේ දොර ඇරිය නම් වයසක මනුස්සය පුතුහලේ පුතුටම වැඩි වෙනවා. වයසක මනුස්සය ඒ නිසාම තමන්ගේ දොර ගාවට හිමීට යනවා. හිමීට යනවා. ගිහිල්ලා තමන්ගේ දොර අරිනවා. එක සැරේම තුවක්කුවක් අතින් ගත් මනුස්සයෙක් ගෙට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා වයසක මනුස්සයා ගොළුවට පිස්තෝලේ තියනවා. වයසක මනුස්සයා බයටම පුටු ඉඳ ගන්නවා. ස්වභාවයෙන් පාසල මං ආවේ සර්ගේ මේ ආරක්ෂා කරන්න. මං ආවේ සර්ව ආරක්ෂා කරන්න. මගේ මොන ආරක්ෂා කරන්නේ? සර් මම දැක්කා සර් වරන් කට්ටිය ප්ලෑන් කරනවා. මහා බලන්න මොකටද? අද කාලේ මිනිස්සු හරි ලාභයි සර්. අනික හේතුවක් නැතුව කොච්චරනම් මිනිස්සු මරනවා නේ. වයසක මිනිස්සුගේ බය හොඳටම වැඩි වුණා. කොච්චරද කියනවා නම් වයසක මිනිස්සයාගේ හදවතේ ගැස්ම පවා එහා පැත්තේ තරුණයාට ඇහුණා. ලබ්ඩ ගැස්ම ලබ්ඩ ඒත් එක්කම තරුණයා මෙහෙම කියනවා. සර් බයින්නේ පාසල. මගේ අතේ තියෙන පිස්තෝල. මේ පිස්තෝලේ තියෙනකම් සර් බයින්න ඕනේ නැහැ. වයසක මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑ. කොහොමද විශ්වාස කරන්න කියන්නකො? එක සැරයක් මේ පොඩිවක් ගන්න නැති එක්කෙනෙක් ඇවිල්ලා තමන්ව ආරක්ෂා කරන්න දකලා වයසක මිනිස්සුන්ට සැකයි. අන්නේ සැකේ නිසාම වයසක මිනිස්සයා මෙහෙම අහනවා. හරි පුතේ හරි. හැබැයි කවුද මාව මරන්නේ? මොකටද? උඹ කවුද කියපන්? කවුද උඹ? සර් මාව දන්නේ නැතුණාට සර් මම සර්ව දන්නවා. සර් මම ටවුමේ බැංකුවේ සිකියුරිටි නේ සර්. මම සර්ව දැකලා තියෙනවා. සර් අද සල්ලෙන් කරන් ගාවනේ. මම දැක්කා. සර් කස්ටමර්ස්ලා බැංකුවේ ඇතුළේ හිටියත් එළිය හිටියත් සර් අපි ඔක්කොම මේ කස්ටමර්ස්ලා ආරක්ෂා කරනවා. සර් වගකීම කෙසේ වෙතත් සර් මනුස්සකම කියන එක වටිනවා. අන්නේ මනුස්සකමින්ද සර් මම සර් බලන්න ආවේ. අන්නේ මනුස්සකමින්ද සර් මම සර් ආරක්ෂා කරන්න ආවේ. නේ මනුස්සයා ඒ සැටයි. වයස මනුස්සයා ඒ නිසා මේ මහා. හරි. උඹව මරලා මගේ මොනවා කියලා ගන්නද? ඔහොම
සමහර විට සල්ලි වෙන්න පුළුවන්. මට ඇහුණා උන් අද සර් අරන් ආපු සල්ලි ටික ගන්න ප්ලෑන් කරනවා. සර් උන් මේ ගෙට ඇවිල්ලා සර්ටත් වෙඩි තියන. සර් කිව්වේ වටින කියන බඩු ටික ඔක්කොම අරන් ගියන් පස්සේ වැඩක් තියෙනවා. නෑනේ. මට වෙඩි මට වෙඩි මම නෑ බෑ මට වෙන්නේ මට දාන්න අද මේ වස්තු මේ කායිද මං කිව්වනේ සර් බලන්න එපා. සර් කිසි දෙයකට බය වෙන්න එපා. මම අද කියන පිස්තෝලේ. සර්ගා කියන ඔක්කොම බට් ටික, ඔය සල්ලි ටික, ඔය රත්තරන් බට් ඔය වට්ටගෙන ඔක්කොම බට් ටික කියන මං ගාවින් තියන. මං කාර්යය සෙල්ලම් කරනවා සර්. මගේ පිස්තෝලේ තියලා සෙල්ලම් දාන්නේ නැහැ. සර් ගෙනත් තියන්න මං බලාගන්නවා. වයසක මොනසෙගේ මරණ බය හොඳටම වැඩි වුණා. දීපල තන්නා ඊවා ගිහලා. වයසක මොනස හොඳටම බය වෙලා. වයසක මොනස ඒ නිසාම තමන්ගේ බරණ ටික තමන්ගේ වටිනා කියන බට් ටික ඔක්කොම ගත්තා. ඔක්කොම අරගෙන මල්ලකට දාගත්තා. ඔක්කොම අරගෙන මල්ලකට දාගෙන ගැට ගහගත්තා. ගැට ගහගෙන තමන්ගේ බඩු ටික ඔක්කොම ගෙනා. ඔක්කොම ගෙනා. අර තරුණයාට දුන්නා. තරුණයා ගත්ත මල්ල. ඒත් එක්කම තරුණයා තමන් ගත්ත පිස්තෝලේ අර වයසක මොහොතේ දිහා ඩික් කළා. ඇත්තම කියනවා නම් සර් කවුරුත් නෙමෙයි සර් මරන්න ප්ලෑන් කළේ. මම